අයිබෝන් අපි මේ කොරෝනා සමයෙන් අනතුරු කොරෝනා වසංගතයේ පැතිර යාම යම් පාලනයක් සහිතව දැන් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමත් එක්ක කොහොමද අපි ඉදිරියට ගමන් කරන්නේ රටක් විදිහට මේ අපේ දිශානතිය තීරණය කරගනිමින් ඒ ඉලක්ක කරා ගමන් කරන වකවානුවක ඒ පිළිබඳව වගකිව යුතු ආයතන සහ ඒ වෙනුවෙන් වගකීම් ඉටු කරන ආයතන පිළිබඳව කතා බහ කරනවා. අද දවසේ අපි කතා බහ කරන්නට එහෙම නැත්නම් 7 වෙනි පැය සාකච්ඡාව වෙනුවෙන් අපේ ආරාධනාව පිළි අරගෙන මැදිරියට පැමිණ තිබෙන්නේ එවැනි ආයතනයක ආයතන ප්‍රධානීන් දෙපළක්. ඔබ සාමාන්‍යයෙන් ගත්තහම ගුවන් යානයකට ගොඩ වෙලා වෙනත් රටකට ගමන් කරනවා. එහෙම නැත්නම් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙනවා. අපි දන්නවා වර්තමානයේ වන විට රටවල් අතර හුවමාරුව වැඩි වශයෙන් ගුවන් යානා භාවිත කරමින් සිදුවන්නේ. ඉතින් මේ ක්‍රියාවලියේ මහා මොලකරු එහෙම කිව්වොත් නිවැරදි. ඒ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය කරන සියලු නීති රීති රෙගුලාසි සහ වගකීම් ඒ සියල්ල පවතින ආයතනය පිළිබඳව අපි කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ එහි කාර්යභාරය පිළිබඳවයි අද දවසේ අපි වැඩි වශයෙන් කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගරු සභාපති උපුල් ධර්මදාස මහත්මයා අපිත් සමග අද දවසේ එකතු වෙනවා අපේ ආරාධනෙන්. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. එතකම සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහත්මයාත් අපිත් සමග එකතු වෙනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. දැන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මම මුලින් හඳුන්වා දුන්නාseම අපේ රටට අපේ ගුවන් සීමාවට ගුවන් යානයක් ඇතුළු වෙන තැන සිට යලි පිටවීම දක්වා සියලු කාර්යභාරයන් සඳහා දැඩි වගකීම පැවරී තිබෙන ආයතනය. මම මුලින්ම කැමති සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහත්මයාට යොමු වන්න. ශ්‍රී ලංකාවේ මේ ගුවන් සේවාව ගත්තාම මේ කර්මාන්තය ගත්තාම ඇයි අපිට මේ විදිහේ අපි කියන්නේ නියාමනයක් නීතියක් ක්‍රියාදාමයක් ක්‍රියාපටිපාටියක් සහිත ආයතනයක් අවශ්‍යයි? එහි කාර්යභාරය කුමක්ද? මොකද අපිව බලන පිරිස මේ පිළිබඳව තියෙන අවබෝධය ඉතාම අඩු තැනක වෙන්න පුළුවන්. සමහරු ඉතාමත් ඒ පිළිබඳව අවබෝධයක් සහිත වෙන්න පුළුවන්. අපි පැහැදිලි කරමු. ටිකක් දිග කතාවක්. ඔව්. නමුත් අපි ටිකක් කෙටි කියන්න බැරි සභාපතිතුමාත් එක්කත් කතා කරන්න තිබෙන නිසා. සිවිල් ගුවන් දැන් ලංකාවට ඉස්සෙල්ලාම 2000 සමාවෙන් 1911 පමණ තමයි පළවෙනි ගුවන් යානයක් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ ආවට ඒවා ඊට පස්සේ එක එක වෙලාවල් වල ගුවන් යානා ගෙනල්ලා තියෙනවා. ඒ ගෙනාවට ඒ වයින් මේ ගුවන් සේවාවන් හැටියට පාවිච්චි වුණේ නැහැ. ඔව්. ඊට පස්සේ ගුවන් සේවාවක් හැටියට පටන් ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අපේ මම මේ වැඩි විස්තර කියන්නේ නැහැ මොකද වෙලාව ප්‍රශ්නේ නිසා වාට තියෙන. කොහොම හරි 1947 අපි මේ දකිනවා දර්ශන දකින්න ඔබතුමාට කතාව කියාගෙන 1947 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එවකට තිබුණ ආණ්ඩුව පත් කරා එවකට තිබුණ පබ්ලික් වර්ක්ස් කියන ආයතනය හරහා එහි හිටපු අධ්‍යක්ෂකවරයා පළවෙනි අධ්‍යක්ෂකවරයා හැටියට සිවිල් ඒවියේෂන් ඩිපාර්ට්මන්ට් සිවිල් ඒවියේෂන් ඩිපාර්ට්මන්ට් කියලා දෙපාර්තමේන්තුව හැටියට ඊට පස්සේ දෙපාර්තමේන්තුව අනියුක්ත වෙනවා. ඒ අතරතුර 1944 දී ICAO කියන International Civil Aviation Organization කියන එක පටන් ගත්තා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනියුක්ත කාර්යාංශයක් තව ඒක හරහා තමයි ලෝකෙම තියෙන සියලුම රටවල් වල ඒකට අනියුක්ත රටවල් 193ක් තියෙනවා. ඒ රටවල් වල ගුවන් ගමන් සහ සියලුම පාලන කටයුතු සඳහා එයාලා නීති ඇනෙක්සර්ස් 18ක් හරහා නීති 10000ක් විතර තියෙනවා. ඒ නීති 10000 මේ යොමු කරන ඔය රටවල් වලට. එතකොට ඒ රටවල් ඒ නීති පිළිපදින්න ඕනේ. එතකොට තමයි අපිට අපේ රට ICAO එකෙන් පිළිගත්තු රටක් හැටියට ගණන් ගන්නේ. ඉතින් මේකෙදී 1947 දී තමයි අපි ඒ ඩිපාර්ට්මන්ට් එක පටන් ගන්නෙ. ඊට පස්සේ අපි ඒ සිවිල් ICAO එකත් එක්ක දිගටම වැඩ කරනවා. ඊට පස්සේ ICAO රෙකමෙන්ඩේෂන්ස් එනවා අපිට අපේ කටයුතු හොඳට කරපු නිසා එක එක වගකීම් අපිට තව වැඩි කරගන්න. ඒ අනුව 2002 දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව කියන එක අධිකාරියක් හැටියට පත් වෙනවා. එතනින් තමයි ඩිරෙක්ටර් ජෙනරාල් වරයා කියන එක ඇති වෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ. ඒක ඇක්ට් 34 කියලා එන්නේ ලංකා රජයේ. ඊට පස්සේ 2000 ආයිසරක් 2000
පසු කාලයක 2000 ඒකේ ඇක්ට් එකට තියෙන බලතල තවත් වැඩි කරනවා සිවිල් ගුවන් සේවා අධිකාරියට. දැන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමන කටයුතු කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා අපි මේ පූර්ව පැහැදිලි කර ගැනීම කරගත යුතුයි. ඉන් අනතුරුව අපිට පුළුවන් පහුගිය කාලවකවානුව තුල කාර්යභාරය ඒ සියල්ල පිළිබඳව කතා බහ කරන්න. අධ්‍යක්ෂ ජනරාල්තුමනි මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමන කටයුතු කොයි විදිහ පරාසයකද විහිදී පැතිර පවතින්නේ? මම අර ඉස්සෙල්ලා කිව්වනේ නීති annexes 18ක් තියෙනවා. annexes 18ක් කියන්නේ ගුවන් සමාගම්. එතකොට ගුවන් නියමුවන් පුහුණු කරන පාසල්. එතකොට අහස, ඒ කියන්නේ air traffic control, එයාපෝට් සම්බන්ධයෙන් තියෙන security. මෙතනට එයා ෆෝස් එක අයිති නෑ. හැබැයි ඒකත් අයිති වෙනවා එක විදියකින්. සමහර තැන්වලදී අපිට එයාලගේ සහයෝගය ලැබෙන්න ඕන ආරක්ෂාව තියාගන්න. ඊටත් අමතරව තවත් තියෙනවා එක එක දේවල් වලට වෙන් වෙලා මේ අර කිව් ඇනෙක්සර්ස් ටික විශේෂයෙන්ම සේෆ්ටි පැත්ත. ආරක්ෂාව. සේෆ්ටි කියන්නේ නෑ ආරක්ෂාව නෙවෙයි මේ ඒ කියන්නේ කරදරයක් නැතුව ගුවන් මගියෙක් එක රටක ඉඳලා තව රටකට යන ඒ ආරක්ෂාව බලා ගැනීම. ඒකෙදි අපි උදාහරණයකට ගත්තොත් ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් ඒක වුණේ හේතුව මොකද? ඇයි එහෙම තත්වයකදී ඒකට ගන්න ප්‍රතිපාටිය මොකද්ද? ඒව ඔක්කොම මේ බලා ගන්න ඕන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්. ඔබට මේ පැහැදිලි වෙනවා ඇති කොයිතරම් වගකීමක් මේ ආයතනයට පැවරී තිබෙනවාද? ඒ හරහා කාර්යභාරය සිද්ධ වෙනවාද කියලා. සමහරලාට ඔබ ගුවන් තොටුපළෙන් පිට වෙනවා යලි පැමිණෙනවා කියන කාර්යභාරයෙන් පමණක් දන්නා කෙනෙක් නම් ඔබට පැහැදිලිව ඇති සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහා සිද්ධ වෙනා වූ කාර්යභාරය. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මේක ගෝලීය වසංගතයක් රට රටවල් විවිධාකාර තීන්දුව తీරන ගන්නවා. මම කැමති මේ ප්‍රශ්නය සභාපතිතුමාට යොමු කරන්නට ඔබ ධර්මදාස මහත්මයාට. දැන් ගුවන් මගින් තමයි සමහරු දේශපාලනිකව කිව්වෙත් ඔයිට කලින් එයාපෝට් එක වැහුවා නම් අපිට මේ ගැටලුව එන්නේ නැහැනේ. මේ ඊට පස්සේ එයාපෝට් එක වහලා තියෙද්දිත් වහලා තියෙන කාලෙත් විවිධාකාරයෙන් කිව්වා අර මිනිස්සුන්ට එන්න දෙන්නේ නැහැනේ. විවිධ අර කිසිම දෙයක හොඳක් නොදකින්න පිරිසක් ඉන්න බොහොම 12%ක් 2%ක් වගේ. ඉතින් ඒ පිරිස ඒ විදිහට චෝදනා කරත් අපි දුටුවා මේ කාල වකවානුව තුල වසංගතේ පැතිර යන කාල වකවානුව තුලත් සභාපතිතුමනි අපේ රටට අවශ්‍ය කරන ඒ වෛද්‍ය සැපයුම් වගේම විවිධ ආධාර ගුවන් මගින් ලැබෙනවා අපි දුටුවා. මේ සියලුම කාර්යභාරයන් ඔබතුමාලා ඉතාමත් කළමනාකාරීත්වයකින් යුතුව කරගෙන යනු ලැබුවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ කොරෝනා වසංගත සමය තුල සිවිල් ගුවන් සේවා අධිකාරිය විදිහට ඔබතුමාලා ඉෂ්ට කළ කාර්යභාරය. සුබ උදෑසනක්. සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් මේ අවස්ථාවේ මම ITN සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අපිට මේ කරපු ආරාධනයට මෙතන පැමිණ මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. COVID-19 සම්බන්ධව අපි සියලු දෙනාම දන්නවා අපි ඉන්නේ දූපතක කියලා. ඉතින් මේ වසංගතයේ මේ දූපතේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. අපිට පිට රටකින් ආපු වසංගතයක් කියලා අපි සියලු දෙනාම දන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන ටාස්ක් ෆෝස් එකක් ඇති කරා මේ රටේ. ඊට අමතරව තවත් ටාස්ක් ෆෝස් එකක් ඇති කරා සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයට. ඒකේ මූලාසනය ගත්තේ ගරු ප්‍රසන්න රන්තුංග මැතිතුමා. ඉතින් මේ ටාස්ක් ෆෝස් එකේ දීපු නීති අනුව තමයි සිවිල් ගුවන් අධිකාරිය වැඩ කරේ. ඒ නියෝග තමයි අපි පළ කරේ. ඒ කරනකොට මම කියන්න කැමති අපි කරපු දේවල් මොනවද කියලා. ඉස්සලම මාර්තු 13 වෙනිදා අපි රටවල් තුනකින් ආපු මගින් අතර කරා. අපි මේ දර්ශන දකිනවා මේ සාකච්ඡා සහ වැඩසටහන් සම්බන්ධයෙන් සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට පැහැදිලි කිරීම සිදු කරන්න පුළුවන්. ප්‍රධාන ඉස්සෙල්ලම අපි නතර කර රටවල් තුනක් ඉරාන්, ඉටලි, දකුණු කොරියාව. මේ තුනෙන් පැමිණෙන මගින් නතර කරා තහනම් කරා මාර්තු 13 වෙනිදා. ඊට පස්සේ මාර්තු 14 වෙනිදා තව රටවල් 8ක් ඒකට එකතු කරා. ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්ත, ඩෙන්මාර්ක්, නෙදර්ලන්ඩ්ස්, ස්වීඩන්, ඕස්ට්‍රියා කියන රටවල් 8 එකතු කරා එකට. ඊට පස්සේ මාර්තු 15 වෙනිදා තව රටවල් 3ක් එකතු කරා. එංගලන්තය, බෙල්ජියම්, නෝර්වේ.
එතනින් පස්සේ 16 වෙනිදා තවත් රටවල් තුනක් එකතු වුණා. කටාර්, කැනඩා, බහරයින්. ඔව්. ඊට පස්සේ මාර්තු 17 වෙනිදා හවස තමයි තීරණය ගත්තේ මාර්තු 19 උදේ 4 ඉඳලා සම්පූර්ණ එන මාගින්ව නතර කරන්න ඕනේ කියලා. ඔව්. ඒ නිගමනය අනුව තමයි ඉස්සෙල්ලම අපි සතියක් තමයි මේ ප්ලෑන් කරේ 25 වෙනිදා ආවිම තිබුණේ ගුවන්තොටුපළ. නමුත් ඒක තවත් සතියක් දික් කරා. ඊට පස්සේ දින නියමයක් නැතුව දික් කරලායි තියෙන්නේ. මේ අවස්ථාවේ අපි ඉන්නේ එතනයි. දින නියමයක් නොමැතිව ගුවන්තොටුපළ වසා දමා තිබෙන්නේ. ඒ කාර්යභාරයන් සිදු වෙන්නේ නැද්ද? මේ ප්‍රශ්න ඔබට තියෙන්නට පුළුවන්. අපි වැඩසටහන අතරතුර ඔබට නැගෙන ඔබ විසින් ප්‍රශ්න කරයි කියලා හිතන කාරණා පිළිබඳවත් මේතුමන්ලාගෙන් විමසා දැනගන්නට සූදානම්. අතවශ්‍ය මේ අතරතුර ආපු මගින් ඉන්නවා ඒ සම්බන්ධව මම පසුව කතා කරනවා. අපි ඒ පිළිබඳව ශිෂ්‍යයන්ව ආපු කට්ටිය ගැන පසුව කතා කරනවා. ඒ පිළිබඳව ප්‍රශ්නයක් විදිහට ඔබතුමාගෙන් අහන්නට මම සූදානම් වෙනවා. මොකද විශේෂයෙන් අපි දුටුවා දැන් පළමුව මේ විදිහට දැන් කණ්ඩායම් එන්න බැරුව තත්ත්වය පාලනය කරන්නට නොහැකි රටවල් වලින් අපි මේ විදිහට සීමාවන් පනවද්දී හැබැයි අපි මුලින්ම මේ තත්ත්වය වාර්තා වෙන චීනයේ වූහාන් නගරයේ සිරවුණු අපේ පාසල් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වගේම එහි රාජකාරිය සඳහා ගොස් සිටි අපේම සේවක සේවිකාවන් මේ කියන කණ්ඩායම ගෙන එන්නට සුවිශේෂී මා කියන්නේ මේක සුවිශේෂී මෙහෙයුමක්. මොකද කවුරුත් කැමති නෑ අර අපි කියන්නේ වෛරසයේ තියෙන අති දරුණුම ස්ථානයට ගමන් කරන්න. හැබැයි අපි රටක් විදිහට මේ අභියෝගය ජයගත්තා. සභාපතිතුමනි අපි ඒ පිළිබඳව අනිවාර්යෙන්ම පැහැදිලි කරන්න ඕන. මොකද ඉන් අනතුරුව ක්‍රමානුකූලව විවිධ රටවලින් ශ්‍රමිකයන් සෙසුන් අපි ගෙන්වා ගත්තා. අපි පැහැදිලි කරමු සභාපතිතුමනි. ගරු ජනාධිපතිතුමාගේ ලීඩර්ෂිප් එක අනුව එතුමාගේ නායකත්වයෙන් පළමුවෙන් අපි ශිෂ්‍යයන් ගෙනාවේ වූහන් චයිනාවලින්. එතනින් පස්සේ මේ හැම රටකින්ම වගේ ආව මේ ඉන්න ශිෂ්‍යයන්ට ත්‍රිවිධ හමුදාවේ වැඩ කරන අයට සහ එක තැන්වල හිරවල ඉන්න අයට එන්න ඕන කියලා ලංකාවට. ඉතින් මේ අවස්ථාවේදී මේ අපේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් කතා කරලා තානාපති කාර්යාලයට කතා කරලා ඒ තැන්වලට කිව්වා ඒ රටවල ඉන්න ළමයිට කියන්නේ මේ අනිත් කට්ටිය ත්‍රිවිධ හමුදාවේ කට්ටියට එන්න ඕන ඒ අයට ඒ තානාපති කාර්යාලවල රෙජිස්ටර් වෙන්න කියලා. ඔව්. ඉතින් ඒ රටවල ඒ විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ විදේශ අමාත්‍යාංශය එතන පාලනය කළා ශ්‍රී ලංකන් ගුවන් එයාලයින් එකත් එක්කත් කතා කරලා මේ ළමයි මේ සියලු දෙනාම ලංකාවට ගෙනාවා. අපි මේ දකින්නේ ඒ දර්ශන ඒ කාලවකවානුව තුල ගුවන්තොටුපළේ ඒ ආරක්ෂාව සහ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඒ කටයුතු සිදු වන ආකාරය සභාපතිතුමනි ඔබතුමාට පැහැදිලි කිරීම කරගෙන යන්නට පුළුවන්. ඔව්. ඒ අතරතුරේ අපි ගෙනාව මේ රටවල් 18කින් 20කින් පමණ රටවල් සහ නගර. ඔව්. මම කියන්නම් තරමක් මුලින්ම වූහාන් ඊට පස්සේ අපි ගෙනත් තියෙනවා ඩැකා, බැංගලෝර්, ඩෙල්ලි, කල්කටා, කොයිම්බතෝ, අම්රිස්ටා, ලාහෝර්, මෙල්බර්න්, සිංගප්පූර්, කුවාලාලුම්පූර්, නරිටා, මාලේ, කත්මන්දු, මොස්කව්, කුවේට්, ජකාර්තා. දැන් ඉදිරියට මේ සති දෙක ඇතුළත අපි ගෙන බලාපොරොත්තු වෙනවා තවත් ඩැකා, සිංගප්පූර්, ඇමරිකාව, කැනඩා මේ රටවලින්. ඔව්. ඉතින් මේකට විශේෂ දායකත්වය දුන්න අපිට විදේශ අමාත්‍යාංශයෙන්. ලොකු සේවයක් වුණා විදේශ අමාත්‍යාංශයෙන්. ඒ අතර මට ස්තුතිවන්ත වෙනවා මේ තව හුඟක් ආයතන තිබුණා මේ සම්බන්ධව එකතු වෙලා වැඩ කරපු ආයතන. විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් එයාලයින්ස්, ඔව්. අශෝක් පත්‍රිකේ මහත්මයා. ඊට පස්සේ අපි එයාපෝට් එකේ මේජර් ජෙනරල් චන්ද්‍රසිරි මහත්මයා, ජී.ඒ. චන්ද්‍රසිරි. ඊට පස්සේ ආගමන විගමන, සෞඛ්‍ය, පොලිස් අධිකාරී, ත්‍රිවිධ හමුදාව. ඒ අතරම තව කියන්න අවශ්‍යයි අපේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ ස්ටාෆ් එක ගැන කතා කරන්න ඕන. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම පිටින් ඉඳගෙන වැඩ කරන කට්ටියක්. ඒගොල්ලෝ කරන සේවය එළියට පේන්නේ නැහැ. අපිට පේන්නේ ගොඩක් වෙලාවට ප්ලේන් එකක් ලෑන්ඩ් කරනවා ඊට පස්සේ ටේක් ඔෆ් කරනවා. ඒ කියන්නේ තිරේ පිටුපස සුවිශාල කාර්යභාරයක්. තිරේ පිටිපස ලොකු වැඩ කොටසක් වෙනවා කියලා මම කියන්න කැමතියි. හොඳයි
සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ කියන තත්ත්වය පාලනය කරගන්න, එහෙම නැත්නම් කළමනාකරණය කරගන්න ඔවුන්ට හැකි උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා සහ ඉදිරියටත් කටයුතු කරන්න සූදානමින් සිටිනවා. ඒ නිසාමයි අද දවසේ 7 වෙනි පැය අපේ ආරාධනාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිතුමන්ට සහ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට හිමි වුණේ. ඉතින් අපි ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කරන්න සූදානමින් සිටිනවා. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව යලිත් සාකච්ඡාව සමග එක්වෙමු. අද 7 වෙනි පැය සාකච්ඡාව සමගින් එකතු වෙලා සිටින ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහත්මයා සමගින් සිවිල් ගුවන් සේවා අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම යන මහතුරුන්. දැන් සභාපතිතුමනි, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරීතුමනි, අපි මේ කරුණු මොනවා කිව්වා? ජනතාව බලාපොරොත්තු වෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ඍජුව ඔබතුමන්ලා දෙදෙනාට විවෘත ප්‍රශ්නයක් විදිහට මේ ප්‍රශ්නය යොමු කරනවා. කවද්ද අපේ එයාපෝට් එක අරින්න? ඒක තමයි අහන්නේ. මේ විවෘත වන්නේ කවදාද? අපේ ගරු ප්‍රසන්න රන්තුංග ඇමතිතුමා කීප පරිදි අපි පැය 12ක් ඇතුළත අපේ ආයතන ඔක්කොම මේ සඳහා වැඩ කරන්න ලෑස්ති. ඒ කියන්නේ ගුවන් තොටුපළ ඇරීම සඳහා වැඩ කරන්න අපි පැය 12ක් ඇතුළත ලෑස්ති. නමුත් අපි ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අන්තිම කැමැත්ත දෙනකම්. ඒගොල්ලෝ බලනවා කොහොමද මේ එන මගින් පරීක්ෂා කරන්න කියලා. ඔව්. එහෙන් එන්න ප්‍රථමයෙන් පරීක්ෂා කරලා මෙහි ආවට පස්සෙත් පරීක්ෂා කරන තමයි තියෙන බලාපොරොත්තුව. නමුත් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ උපදෙස් ලැබිච්ච ඉක්මනින්ම පැය 12ක් ඇතුළත අපි ලෑස්ති මේ ගුවන් තොටුපළ අරින්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබුණු සැනින් පැය 12ක් ඇතුළත, ඒ කියන්නේ දින භාගයක් ඇතුළත සිවිල් ගුවන් සේවා අධිකාරිය සූදානම් ගුවන් තොටුපළ කාර්යභාරය යලි යථාවත් කරන්න කියන්නේ දැන් සම්පූර්ණයෙන් සිදුවන්නේ නැහැ. දැනුත් සිදු වෙනවා. ඔබට අපි දර්ශන පෙන්වුවා මීට ප්‍රථමයෙන් මේ විරාමයට කලින්. මම කැමති යලිත් තවක අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමී අබේවික්‍රම මහතා වෙත යොමු වන්න. දැන් මේ ගෝලීය වසංගත තත්ත්වයක්. මේ ගෝලීය වසංගත තත්ත්වයේදී අපි රටක් විදිහට වසංගත තත්ත්වය හමු වුවත් ඒ අවශ්‍ය කරන සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේම මේ රැකියාවල නිරත වූ පුද්ගලයන් මේ විදිහට ගෙන්වා ගත්තා. මේ සියල්ල කරන්න ඔබතුමන්ලාට ජාත්‍යන්තරය සමග කටයුතු කරන්න වෙනවා. ජාත්‍යන්තරයේ ඒ ප්‍රමිතීන් ආරක්ෂා කරගන්නට ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබතුමන්ලා ගත්ත ක්‍රියාමාර්ග මොනවද? මම ඉස්සෙල්ලා කිව්වා නීති 10,000ක් පමණ යටතේ තමයි අපිව පාලනය වෙන්නේ. ඒ කියන්නේ නීති රීති. අපි උදාහරණයකට ගත්තොත් පාරේ යනකොට තියෙනවා ක්‍රොසින් එකක නවත්තන්න ඕන, හයි ස්පීඩ් තියෙනවා, ලිමිට්ස්, වංගුවක් ගන්නකොට ගන්න විදිය තියෙනවා. ඒ වගේ ඒ කටයුතු තියෙනවා එක එක දේවල් කරන්න. දැන් මේ අතරේ සිවිල් ගුවන් සේවාවත් එක එක දේවල් ඒ 10,000ටම නීති 10,000න් දේවල් එක එක ඒවා කන්ට්‍රෝල් වෙනවා. විශේෂයෙන්ම වෙන දේවල් තමයි ගුවන් සමාගම් වල ගුවන් යානා වල තත්ත්වය පරීක්ෂා කිරීම. එතකොට ගුවන් නියමුවන්ගේ මෙඩිකල්ස් එක ස්ටෑන්ඩඩ් එකක තියෙන්න ඕන. දල වශයෙන් කිව්වොත් සාමාන්‍ය කැප්ටන් කෙනෙක්ගේ සෑම අවුරුද්දකටම සැරයක් මෙඩිකල් එක චෙක් වෙන්න ඕන. එතකොට කැබින් ක්‍රූ එහෙම නැත්නම් ගුවන් සේවක මණ්ඩලය සෑම අවුරුදු 2කට සැරයක්, සමාවෙන් 5කට සැරයක්. ඒ වගේ එක එක මට්ටම් තියෙනවා. ඊට අමතරව එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ලගේ. එයාලගෙත් බලපානවා අර ලයිසන්සින් සිස්ටම් එක පාලකව. එතකොට අර මං ඉස්සෙල්ලා කිව්වා ගුවන් සමාගම් වලට අයිති ගුවන් යානා වල තත්ත්වය පාලනය කිරීම තමයි පළවෙනි කාරණේ හැටියට එන්නේ. මොකද ඒක සේෆ්ටි කන්සර්න් එකක්. ඉතින් ඒකෙදී දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන්නේ එයාබස් ගුවන් යාන 330යි 320 කියන ගුවන් යාන. ඒතකොට මැනුෆැක්චරර් එයාබස් සමාගම ඒ ගුවන් යාන නිකුත් කරනකොට එයාලගේ දෙනවා ස්ටෑන්ඩඩ් ස්පෙસિෆිකේෂන්ස් කියලා එකක්. එතකොට ඊට අමතරව ඒවා එළියට ආවට පස්සේ ICAO එක එහෙම නැත්නම් FAA එක, ඒ කියන්නේ ඇමරිකන් එක, රුසියන් නීති අනුව එහෙම නැත්නම් චීනයේ තියෙන නීති අනුව ඒ නීති පොඩ්ඩක් ලිහිල්ව අර මැනුෆැක්චරර්ගේ නීති වලට වඩා පොඩ්ඩක් ලිහිල් කරලා තමයි යාලා නීති දාන්නේ මේවා මේන්ටේන් කිරිල්ල ගැන.
පැහැදිලි. එතකොට අපි දැන් මේ වෙලාවේ කරලා තියෙන්නේ අපේ ඉංජිනේරු වංශය සිවිල් ගුවන් සේවා අධිකාරීන් ඉංජිනේරු වංශය අපෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම උදාහරණයකට මම මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගන්න අපේ තියෙන මූලික ගුවන් සමාගම නිසා එයාලා ඉල්ලුවතින් අපිට මෙන්න මේ රෙපෙයා එක කරන්න රෙපෙයා ඉන්ටර්වල් එකට වෙලාවක් නැහැ කියලා අපි ඒක ස්ටඩි කරලා බලනවා මේක කරන්න අපිට වැඩිපුර කාලයක් දෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දවස් 100කට සැරයක් කරන්න තියෙන එකක් නම් එහෙම නැත්නම් පැය 100කට කරන්න සැරයක් කරන්න තියෙන එකක් නම් ඒක කොහොමද කරන්න පුළුවන් කියලා ඒකට අවස්ථාවක් ලබා දෙනවා. මොකද ඒවා පුළුවන් තරම් අපි අර දික් කළා කියන්න පුළුවන් ඒ කාල සීමාවේ. ඒ වගේම අර මම කිව්වා පයිලට් ලයිසන්සින් ගැන. අවුරුද්දකට සැරයක් ඒ කියන්නේ අවුරුද්දක් කියන්න බෑ. ඒකට කියන්න ඕන every 12 months කියන එක. අර කැලෙන්ඩර් months කියලානේ ඒක යන්නේ. ඉතින් ඒ 12 months වලදී ඒක දැන් අපි ඉස්සලම කරේ දින 45කින් වැඩි කරා. ඊට පස්සේ තව දින 45කින් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ දින 90ක් ටෝටලි වැඩි කරලා තියෙනවා මේ ඒ එක්ස්පයරි ඩේට් එක පාවිච්චි කරන්න පුළුවන් කාලයක් හැටියට. හැබැයි ඒ කරාට ඒ අතරතුර සමහර ගුවන් නියමුවන්ගේ තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රශ්න ඊට ඉස්සෙල්ලා ඒ කියන්නේ වෛද්‍ය අපේ වෛද්‍යවරු තීරණය කරපු සමහර දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ අපි හිතමු බ්ලඩ් ප්‍රෙෂර් ලෙවල් එක ටිකක් හයි නම් එයාට ඒ අතරමඟ සමහර චෙක්ස් වෙන්න ඕනේ. ඒවට අපි විශේෂ කාර්ය යොදවලා තියෙනවා. එයාලා ඒක අරගෙන එන්න ඕනේ. එතකොට තමයි එයාලගේ ලයිසන් එක එක්ස්පයර් වෙන්නේ. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැති උදවියට කෙලිම දවස් 90කට කල් දීලා තියෙනවා. ඊටත් අමතරව තියෙනවා ට්‍රේනින්. ඒ පයිලට්ස්ලාගේ ට්‍රේනින් තියෙනවා, කැබින් ක්‍රූ එකේ ට්‍රේනින් තියෙනවා. එතකොට ATC එකේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලාගේ ට්‍රේනින් තියෙනවා. මේ ඔක්කොගෙම ට්‍රේනින් වලටත් ඒවත් තියෙනවා එක්තරා කාල පරිච්ඡේදයක් ඒ ට්‍රේනින් කළ යුතු කාල. ඒ කාල අපි මේ වෙලාවේ පුළුවන් තරම් දික් කරලා දීලා තියෙනවා. පුළුවන් තරම් කියන්නේ අර ICAO recommendations යටතේ අපිට අධිකාරියක් හැටියට අපිට ගන්න පුළුවන් තීරණ. ඒක ජෙනරාල්වරයාට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා නීති පද්ධතිය යටතේ තීරණ ගන්න. හැබැයි තීරණ ගන්නකොට ඒකම අපි අධිකාරියක් හැටියට කියන්න ඕනේ මේ තීරණය ගන්න හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට ඕන හින්දා මට උදේ නැගිටලා එකපාරට කියන්න බෑ මම මේක කරනවා කියලා. ඒකට ක්‍රියාපටිපාටියක් කියන්න ඕනේ මෙන්න මේ හේතුව හින්දා අපි මේ පොඩ්ඩක් මේක එහාට ගෙනියනවා කියලා. ඒ කියන්නේ මේ අපිට රටක් විදියට හෝ අපිට හිතුමනාපට මේ කටයුතු තීරණ තීන්දුව ගන්න මට ඒ කියන්නේ පුද්ගලයෙක් හැටියට මේ ඒ තීන්දුව තීරණ ගන්නත් බෑ. ඒවා අර ජාත්‍යන්තරයේ එකඟ වුණු නීති රාමුව යටතේ තමයි අපි මේ සිදු කරන්නේ. ඒතකොට මේ නීති රාමුව යටතේ විතරක් නෙවෙයි. ඒ නීති රාමුවෙන් පිටට පොඩ්ඩක් ගෙනියන්නත් අපිට අවස්ථාව තියෙනවා නීතියේ යටතේම. ඒකත් කරන්න අයිතිවාසිකම දීලා තියෙනවා ඔය සිවිල් ඒවියේෂන් ICAO එක යටතේ. ඒතකොට එහෙම එකක් කරාම අපි කියනවා ඩිෆරන්සස් ෆයිල් කරනවා කියලා. ඒ කියන්නේ අපි මේ වෙලාවේ අපේ රටේ දැන් අපි උදාහරණයක් ඩිෆරන්සස් ෆයිල් කරලා තියෙන අපේ ගුවන් නියමුවන්ට දින 90ක් යනකම් අපේ අර මම කිව්වේ දැන් අපි හිතමු මේ මාසේ මාර්තු 25 වෙනිදා මෙඩිකල් එකක් අර කල්පනිනවා නම් ඒක තව එතන ඉඳලා දින 90කට යන්න පුළුවන් කියන එක අපේ ඩිෆරන්සස් ෆයිලිං යටතේ දැන් ෆයිල් කරලා තියෙනවා. ඒකම අපි ලියුමකුත් ලබා දීලා තියෙනවා. මොකද ඒ ගුවන් නියමයක් සමහර විට ඉන්දියාවට ගිහිල්ලා ගුවන් යානය නැවතුවාම එහෙ ඉන්න ඉන්දියන් DGC එකේ පරීක්ෂකවරු ඇවිල්ලා පරීක්ෂා කරනකොට එයාලා ලයිසන් එක දිහා බලලා කියන්න පුළුවන් ඔයාගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා කියලා. අන්න ඒ සිටුේෂන් එකට තමයි අරක අපි දෙන්නේ. ඒකත් එක්කම අරවා ඩිෆරන්සස් ෆයිල් වෙලා ඒක හොඳකම තියෙන්නේ මේ වෙලාවේ ICAO එක WHO World Health Organization එකත් එක්ක සම්බන්ධයෙන් අපිට නිර්දේශනිකුත් කරනවා. ඒ නිර්දේශවල දීලා තියෙන එක නිර්දේශයක් තමයි ඕක. එතකොට ඒක අනුව අපිට ඒ කල්පනීම් ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒවා උපරිමයටම ලබා දෙනවා. දැන් ඊළඟ කාරණේ තමයි අපේ සභාපතිතුමාගෙන් අර අපි විවෘත ප්‍රශ්නේ මම අහපු වෙලාවේ සභාපතිතුමා කිව්වා පැය 12ක් ඇතුළත අපි ලෑස්ති අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජය මේ තීන්දුව ලබා දෙනවා නම් විවෘත කරන්න කියලා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි දැන් මේ සියල්ල කරන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙනදා වගේ වෙන්න බෑ. මොකද මේ වසංගත තත්ත්වයේ ගෝලීය වසංගත තත්ත්වයේ කවදා ඉවර වෙයිද කියලා දින වකවානුවක් තවමත් ලෝකෙටවත් තීරණය කරන්න බෑ. එහෙම තත්ත්වයකදී අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි අපි කොහොමද රටක් විදිහට විශේෂයෙන් කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තමයි අපිට ප්‍රධාන වශයෙන් සැලකෙන්නේ. ඉතින් මේ සඳහා ඔබතුමන්ලාගේ සෞඛ්‍ය ආරක්ෂිත සූදානම් කොයි විදිහටද පවතින්නේ? මම අර කියවනේ මේක ඇත්තටම ඩයිනමික් සිටුේෂන් එකක්. ඩයිනමික් සිටුේෂන් එක කියන්නේ ඊයේ හවස තිබිච්ච තත්ත්වෙ නෙවෙයි අද උදේ තියෙන්නේ ලෝකයේ WHO රිසල්ට්ස් ගත්තාම. දැන් අද මම හිතන්නේ අද උදේ ඊයේ රෑ ලංකාවෙන් ලැබිලා තියෙන එක කොවිඩ් පරීක්ෂණයකට
එක අසද්දෙ පමණයි. එතකොට බ්‍රසීලයේ දැන් උපරිමයටම ගිහිල්ලා. ඉතින් මේ අනුව WHO එක World Health Organization එක මුළු ලෝකෙටම නීති පනවනවා. සෞඛ්‍ය නීති. ඒ සෞඛ්‍ය නීති අයිකාව එක බලනවා. ඉතින් එතකොට දැන් අපි ඊයේ කිව්ව නීති නෙවෙයි අද උදේට සමහර විට මම ඊමේල්ස් ටික බැලුවාම අද වෙනස් ඒවා තියෙන්න පුළුවන්. එතකොට අපි ඒක අනුව තමයි අපිට දැන් උදාහරණයකට සභාපතිතුමා කිව්වා වගේ අද අපි තීරණය කරෝතින් රජයේ තීරණයක් ආවොතින් අපි ගුවන්තොටුපළ අරින්න ඕන කියලා අපි වහාම ඒ දැනට තියෙන නීති රීති වලට අනුව තමයි ගුවන්තොටුපළ විවෘත කරන්න ඕන. දැන් ඒකට දැනට තියෙන නීති හැටියට අපි ගුවන්තොටුපළට ආවම එන්නේ ඉස්සෙල්ලා ආවට පස්සේ තියෙනවා දකින්නේ මේ ඒ අදාළ තත්ත්වයන් පරීක්ෂා කිරීමේ සිළු ඔව් අපි ඒක වෙලාවක ගියා බලන්න. ඔව් ඒ වෙලේ අපිට ඒ කියන්නේ අර repatriation flights ඒ කියන්නේ අර පිට රටවල් වල හිර වෙලා එන්න බැරුව හිටපු කට්ටිය ගේන්න වෙලාවේ අපි ගිහිල්ලා පරීක්ෂණයක් කරලා බැලුවා ඒ ගේන්න තත්ත්වයට සුදුසු තත්ත්වයකද ගුවන්තොටුපළ තියෙන්නේ කියලා. ඉතින් ගුවන් සභා මේ එයාපෝට් ඒවියේෂන් එකට අපි බොහොම ස්තුතිවන්ත වුණා. මොකද අපිට අවශ්‍ය තත්ත්වයෙන් එයාලගේ තියෙන පහසුකම් වලට බොහොම උපරිම තත්ත්වයකින් ඒක පාලනය කරගෙන ගියා. කටුනායක ගුවන්තොටුපළයි මත්තල ගුවන්තොටුපළයි. ඉතින් ඒකෙන් තමයි අපිට මේ කාරණේ ලේසියෙන් කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඒකම දැන් මේ දැනට තියෙන තත්ත්වෙට අපි තවත් දැන් ඉදිරියේදී ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි දැන් අපි මේක සාමාන්‍ය විදිහට අරිනකොට දැන් මේකෙදි කන්ට්‍රෝල් කරලා අපි ආවේ දැන් මේ වෙලාවේ එක ෆ්ලයිට් එකක් ආවම පැය 6ක් පමණ කාලයක් යනවා ඒ එන පැසෙන්ජර් කෙනෙක් එළියට එන්න ප්ලේන් එකෙන් බැස්ස වෙලින් ඉඳලා මොකද එයාගේ ප්‍රොසෙස් එකක් තියෙනවා දැන් අපිට මේ පැය 6කට ගන්න ගියොත් අපිට දවසකට ප්ලේන් 4යි ලෑන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ කටුනායකට මත්තල ඇරියත් මත්තලත් 4යි පුළුවන් ඉතින් ඒක මදි වෙනවා ඉතින් අපි අලුත් ක්‍රියාමාර්ග බලනවා ඒක වැඩි කරගන්න කොහොමද පුළුවන් කියලා. ඒතකොට ඒකෙදි තියාගන්න ඕන ඩිස්ටන්ස් එක. අර දැන් පොලිමක ඇවිදගෙන යනකොට මීටර එක ඩිස්ටන්ස් එක. ඉතින් ඒවා ගණන් ගත්තාම සාමාන්‍යයෙන් වෙනදා ඔබතුමා ගුවන්තොටුපළට ගියාම පැයක් ඇතුළතදී ටිකටින් කවුන්ටර් එකේ ඉඳලා ප්ලේන් ගුවන් යානයට ගියා නම් අද ඉදිරියේදී ඒක වෙන එකක් නෑ. මං හිතන්නේ ඊට වඩා වෙලාව යයි. ඉතින් ඒව ඔක්කොම අපි කල්පනා කරලා තමයි ගුවන්තොටුපළ විවෘත කරනකොට අපි ගුවන් සමාගම් වලට නිර්දේශ කරන්න ඕන ෂෙඩියුලින් වෙනස් කරන්න වෙනවා නැත්නම් මෙතන පටලැවිල්ලක් වෙනවා ගුවන් යාන ඇවිල්ලා බිමතියේ ඒ ටික තමයි දැන් මේ කාර්යභාරය ඊටාම සංකීර්ණ සහ අපි හිතනවට වඩා බොහොම දැවැන්ත කාර්යභාරයක් සභාපතිතුමනි මේක තනියම ඔබතුමන්ලට පමණක් සිදු කරන්නට බෑ. ඔබතුමන්ලට මේ අදාළ අපි කියන්නේ පරිවාර ආයතනවල සහයෝගය අනිවාර්යයෙන්ම උවමනා කරනවා. මොකද ඒ සියලු දෙනාගේ සහයෝගය ඔබතුමන්ලට මේ කාලපකවානුව තුලත් ලැබෙන්නට ඇති. ඉදිරියේදීත් ඔබතුමන්ලා ඒ සහයෝගය ලබා ගන්න සාකච්ඡා කරලා ඇති. මම කැමති මේ පිළිබඳවත් ඔබතුමා සඳහන් කරනවා නම්. ඔව් අත් වශයෙන්ම අපි විශ්ින් කරන දෙයක් නෙමෙයි මේක අපි ඔක්කොම ආයතන එකතු වෙලා තමයි මේ ලොකු ගමනක් යන්නේ කියන්නේ මම කියන්න ඕනේ. විදේශ අමාත්‍යාංශයෙන් වෙන සේවය බොහොම අති විශිෂ්ටයි. ඒකෙන් තමයි ඔක්කොම මේ දවස්වල ගෙනාපු අපේ ශිෂ්‍යයන් ත්‍රිවිධ හමුදාවේ කට්ටිය සහ අතරමං වෙච්ච ශ්‍රී ලාංකිකයන් ගෙනාපු කට්ටිය ඔක්කොම රෙජිස්ටර් වුණේ. ඒ වගේම තමයි ජනාධිපති කාර්යාලයෙන් ලොකු සේවයක් අපිට සිද්ධ වුණා. එන කට්ටියගේ සම්පූර්ණ නම් ලයිස්තුවයි බොහොම ක්‍රියාශීලී විදියට තමයි ඒ ලයිස්තුව අපිට එන්නේ. ඒ එනකොට අපිට පේනවා එන එක්කෙනාගේ නම පාස්පෝර්ට් නම්බර් එක කොහෙන් දෙන්නේ ඊමේල් ඇඩ්‍රස් ඒ ඔක්කොම එක තමයි එන්නේ. ඒක ඊට පස්සේ නිරෝධායනට යන තැන් මේ යන හෝටල් සමහර රටවලින් ආපු කට්ටිය සල්ලි ගෙවලා ගියා. නිරෝධායනට. සමහර කට්ටිය ආණ්ඩුවේ තැන් වලට ගියා. ඉතින් යන තැන කොහෙද? ඒ ලිස්ට් එක එනවා එතන ඒකත් එක්කම. ඊට පස්සේ ඒක ගෙනියන්නේ කවුද? මොන බස් වලින්ද ගෙනියන්නේ? එයාපෝට් එකේ කොහොමද මේ පිළිවෙල කරන්නේ ලෑන්ඩ් වුණාට පස්සේ ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙන සේවය ආගමන විගමන ඒ වගේම අපේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් වෙන සේවය මොකද අපේ ඉන්නවා පැය 24ම වැඩ කරන මේ නිලධාරීන් ඉන්නවා සමහර වෙලාවට මේ එනවා මේ රෑ 11ට එනවා මේ අප්‍රූවල් එකක් ඉල්ලලා ඉතින් ඒ වෙලාවේ වැඩ කරන නිලධාරීන් ඉන්නවා ඒ කියන්නේ පැය 24ම වැඩ කරේ නැත්නම් මේ කටයුතු කරගෙන යන්න බෑ අතිගරු ජනාධිපතිතුමාට පින්සෙත් දෙන්න අපි මේ තත්ත්වයේ අද ඉන්නවා කියලා කියන්න ඕනේ මේ රට. නැත්තම් අද බලනකොට වෙන අපේ තත්ත්වයේ තියෙන රටවල් එක්ක බැලුවොත් අපි බොහොම සෑහෙන ඉදිරියෙන් ඉන්නවයි කියලා අපි කියන්න ඕනේ. මට ඒ වගේම තව එකක් කියන්න ඕනේ මගේ මේ පහුගිය දවස්වල Facebook එකේ යාළුවෙක් කතා කරලා මට කියනවා මේ දැන් ඉන්දියාවේ නිරෝධායනය කරන සතියයි ඊතුරු සතිය ගෙදර ගිහිල්ලා කරන්න පුළුවන්. ඇයි ඔයාලට එහෙම කරන්න බැරි කියලා.
මම කිව්වා අපි මේ ලෝකේ මේ COVID-19 සම්බන්ධයෙන් ඉන්නේ බොහොම ඉදිරියෙන් ඉන්නේ. ඉතින් අනිත් රටවල් ඔක්කොම අපි කරන දේ තමයි ඒ රටවල් කරන්න ඕනේ. අපිට වෙන කවුරුත් මේ ෆලෝ කරන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ මේ අපිට තියෙන ශ්‍රී ලංකා මොඩලයක්. ශ්‍රී ලංකා මොඩලය. අපිට ශ්‍රී ලංකා මොඩල් එක හරිය මොඩලයක් තියෙන්නේ. මුළු ලෝකෙම පිළිගත් මොඩලයක් තියෙන්නේ. අද. හොඳයි මේ අපිටම ආවේනික ක්‍රමවේදයකට මේ COVID-19 වසංගතය පරාජයටපත් කරමින් යලි කෙමෙන් සාමාන්‍ය අතටපත් වෙද්දී සිවිල් ගුවන් සේවා අධිකාරිය කරන කාර්යභාරය පිළිබඳව අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගරු සභාපති උපුල් ධර්මදාස මහත්මයා සමගින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමි අබේවික්‍රම යන මහතුරුන් සමග අපි සාකච්ඡා කරමින් ඉන්නේ. තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ යලිත් හත්වෙනි පැය සාකච්ඡාව සමගින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සමගින් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමි අබේවික්‍රම මහතුරුන් සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. සභාපතිතුමා පැහැදිලි කරමින් හිටියා මේ අර කාර්යභාරය ඉෂ්ට සිද්ධ කිරීමේදී කවුරුන්ද ඔබතුමන්ට සහයෝගය ලබා දෙන කණ්ඩායම කියලා ඔබතුමන්ට තවත් කරුණු කිහිපයක් කියන්න තිබෙනවා කිව්ව ඔබතුමාට අවස්ථාව. නෑ මම කියන්නේ මේ සාමාන්‍ය මේ ඒවියේෂන් එක කියන එක අපි අවුරුදු බැලුවොත් අවුරුදු 5000ක පමණ ඉතිහාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි බැලුවොත් අර සීතාරාවණ යුගය බැලුවා. දඬුමොනරේ සිට ඉතිහාසය අපට තිබෙනවා. ඔව් අපි පින්තූර දැකලා තියෙනවා රාවණ ඇවිල්ලා සීතා දඬුමොනේ අරන් යනවා. ඉතින් අපි ඒ වගේ ඉතිහාසයක් තියෙන රටක්, ඒ වගේ ඉතිහාසයක් තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකක් ඒවියේෂන්. ඉතින් මම හිතනවා අපි මේ යන කාල සීමාව නම් බොහොම නරකයි. අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරිය අපිට නැවතත් මාර්තු මාසේ පළවෙනිදා ප්‍රථමයෙන් තිබිච්ච තත්ත්වයක් උදා වේවා කියලා ලෝකෙම. ගගන තාක්ෂණයේ ඒ ඉතිහාස සාක්ෂි සහිතව ඒ පිළිබඳව අපි බොහොම අභිමානයෙන් කතා කරනවා. වර්තමානයේ වන විට අපිට ඒ විදිහට නෙමෙයි වර්තමානයේ මුළු ලෝකයේත් එක්කම ගනුදෙනු කරන්නට වෙනවා. සාමාන්‍යයෙන් අර ලෝකේ ගුවන් යානා ගමන් කරන සාමාන්‍ය තත්ත්වයකදී ඔබ දුටුවොත් අර තියෙනවා කැප් එකක් හෝ වෙබ් අඩවියක් තියෙනවා කුරුල්ලෝ පියාඹනවා වගේ අපේ මුළු ලෝකෙම දැක ගන්න පුළුවන් ගුවන් යාන. අර ඇමරිකාව උඩින් බැලුවොත් පේන්නේ ඔක්කොම නිකන් මේ පියාසර කරන විතරයි පේන්නේ කුරුල්ලෝ වගේ පේන්නේ ඔක්කොම. යාස් ගණන් තියෙනවා. ඇමරිකාව දුබායි මේ වගේ බොහොම කාර්යබහුල ගුවන් තොටුපළ. දැන් මේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි මේ විදිහේ ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන්නට වෙන ගුවන් සේවා කර්මාන්තය පිළිබඳව ගත්තාම අපේ රටට මේ වන විට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සහ විශේෂයෙන් මේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ ඔබතුමන්ලාගේ කාර්යභාරයත් එක්ක අනිවාර්යෙන් මා හිතනවා ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් ඉහළ නගින්නට ඇති කියලා. ආඩම්බරින් කියන්න ඕන මගේ ඒකට කියන්න ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙන්න ඕන අපේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නිමලසිරි මහත්මයාට විශ්‍රාමකීය අවුරුදු 18ක් පමණ සේවය කළා තියෙනවා. ඒ මහත්මයා තමයි සිවිල් ගුවන් සේවා අධිකාරිය අද තියෙන තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. අපි අද ආසියාවේ නම්බර 1. ආසියාවේ. ඊට අමතරව ඒෂියා පැසිෆික් කියන්නේ ආසියා සාන්තිකර කියන කලාපේ අපි නම්බර 4ට පමණ ඉන්නවා. ඊටත් අමතරව ලෝකයේ ශ්‍රේණිගත වීමවලදී 18 19 අතර වගේ ශ්‍රේණිගතයක තමයි අපි මේ දවස්වල මේ පහුගිය වකවානුවේ හිටියේ. ඉතින් දැන් මට වෙලා තියෙන්නේ මම පුද්ගලයෙක් හැටියට එහෙම නැත්නම් අධිකාරිවරයෙක් හැටියට මම පුද්ගලයෙක් හැටියට නෙවෙයි අධිකාරිවරයෙක් හැටියට මූලික කාර්යය වෙලා තියෙන්නේ එතනින් පහළට යන්න බෑ අපිට කීයටවත්. එතකොට එතනින් උඩට තමයි අපි කොහොම හරි මේ ආයතනය සහ ලංකාවේ ගුවන් සේවාවල් පවත්වාගෙන යන්න ඕන. ඉතින් ওই කාරණාව හිතේ තියාගෙන වැඩ කටයුතු කරනකොට මට සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ වෙලාවේ ලෝකෙම මුහුණ පාපු මහ විශාල ප්‍රශ්නයකදී අපිට රජයෙන් ලැබෙන සහයෝගات එක්ක අපි දැනට ඉන්න තත්ත්වය ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. මම හිතනවා අයිකාව එකත් ඒක බොහොම වැදගත් විදිහට පිළිගන්නවා කියලා. ඒ කියන්නේ ඉහළ මට්ටමකින් පිළිගන්නවා කියලා. ඒක තමයි අපේ දැනට තියෙන තත්ත්වය. දැන් මේ සියල්ල එක්ක අධ්‍යක්ෂ ජනරාල්තුමනි අපි ක්‍රමානුකූලව සාමාන්‍ය කරන්නට ලක් වෙමින් තිබෙන්නේ. දැන් රට ගත්තත් කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතිද්දිත් මේ වෙද්දී කාර්යයන් ආරම්භ වෙලා තිබෙනවා. අනිකුත් දිස්ත්‍රික්කවල ඒ සීමාවන් වලට යටත්ව කාර්යභාරයන් සිද්ධ වෙනවා. මේ සියල්ලත් එක්ක දැන් ක්‍රමානුකූලව යලි නැගිටින රටේ
අපි ගුවන් තොටුපළ හැමදාම වහලා තියන්නේ නෑනේ. මේ විදිහට එය විවෘත කිරීමට සූදානම් වෙනවා. දැන් ඔබතුමන්ලාගේ කාර්ය මණ්ඩලය කොහොමද මේ අලුත් තත්ත්වයක් මීට පෙර මේ තත්ත්වයට මුහුණ දීලා නැහැ. කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? ඒ වගේම ගුවන් තොටුපළ සේවාවන් ආරම්භ කරන්න අවශ්‍ය කරන පුහුණුව, ඒ උපකරණ, ඒ සියල්ලංගෙම ඔබතුමන්ලා මේ වෙද්දි සන්නද්ධද නැත්නම් ඒ සඳහා සැලසුමක් තිබෙනවද? මේ කෙලින් මහන්න ඕන. මොකද සමහර ආයතනවල සැලසුම් පමණයි ක්‍රියාත්මක වීම ඊට අඩුයි. ඇත්තටම අපිට සැලසුමක් තියෙනවා, ආයුධයක් තියෙනවා. හොඳයි. හොඳ මට පිළිතුර අවශ්‍ය වුණේ එයයි. මොකද බොහෝ අයට සැලසුම් පවතිනවා. ප්‍රායෝගික තලයේදී ටිකක් විතර කාර්යයන් ප්‍රමාණය. පැහැදිලි කරන්න පුළුවන් ඔබතුමාට. මම කිව්වේ අපි අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. සභාපතිතුමා කිව්වා අපි මේ දවස්වල අපි දැන් පහුගිය මම හිතන්නේ ගිය මේ මාසයේ මුල වගේ ඉඳලා තමයි අපි කාර්යාලයට යන්න පටන් ගත්තේ. ඒකත් අපි 140ක පමණ කාර්ය මණ්ඩලයක් පමණයි ගෙන්නන්නේ. ඒ සෞඛ්‍ය PHIලා අපිට ඇඩ්වයිස් කරන විදියට ඊට අමතරව මේ සියලු දෙනාම අපේ ආයතනයේ වැඩ කරන සියලු දෙනාම පැය 24ක් පුරා ලැහැස්ති වෙලා ඉන්නවා ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න. දැන් ඊයේ උදේ මම වැඩට යනකොට උදාහරණයකට මම කියන්නේ කෝල් එකක් ආවා කටායාවේස් ගුවන් යානයක් හදිසි බැස්වීමකට මෙහි අවසර ගන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් ඒ වගේ තීරණයක් ගන්න වෙනද නම් අපි මට එන්නෙත් නෑ ඒ තීරණය ගන්න. ඒක පහළ මට්ටමින් තීරණය වෙනවා. මොකද මේ වෙලාවේ ඒ ගන්න තීරණය කොයි පැත්තට යනවාද කියන එක හිතන්න අමාරුයි. ඉතින් කොහොම වුණත් අපි ඒ තීරණය දුන්නේ වෙලේ ඒක ඒ ගුවන් යානේ එන්නේ කියලා. මොකද ඒකට හේතුව ඒක හිටියා ඒ ගුවන් යානේ හිටියා මේ මම හිතන්නේ ෆිලිපීනය දක්වා යන ගුවන් ගමනක් ඒක කාන්තාවක් ඒක මගියෙක් ලෙඩ වෙලා එයාව බේර ගන්න තමයි කොළඹට එන්න හැදුවේ. ඉතින් මම කියන්න හදන්නේ දැන් ඒ වගේ තමයි අපේ මේ වෙලාවේ වැඩ කටයුතු කරන්නේ. පැය 24ම අපි අවධානයෙන් ඉන්නවා ඕනම දෙයකට මුහුණ දෙන්න. ඒ අපි කියන්නේ අප්‍රූවල් දෙන එකනේ. එතකොට මේක දැන් අපි අප්‍රූවල් එක දුන්නාම ඒකට වැඩ කරන්න එයාපෝට් ඒවියේෂන් එක ලැහැස්ති වෙලා ඉන්නවා. ගුවන් එයාෆෝස් එක සිකියුරිටි පැත්තෙන් එයාපෝට් පොලිසිය ඒ ඔක්කොම වඩා මේ වෙලාවේ එයාපෝට් එකේ ඉන්න සෞඛ්‍ය මණ්ඩලය බොහොම කාර්යක්ෂම විදිහට වැඩ කරනවා ඒවට අවශ්‍ය විදිහට. හොඳයි. දැන් සභාපතිතුමනි මේ වසංගත තත්ත්වයත් එක්ක මුළු මහත් ලෝකයේම ආර්ථිකය අපි කියන්නේ කෙලින්ම කන පිට හැරුණා. ඔවුන්ගේ සුපුරුදු ආර්ථික රටාවේ කටයුතු කරන්නට බෑ. ඔවුන් සුපුරුදු විදිහට ඔවුන්ගේ ඒ ආර්ථික රටාව දියත් කරන්නට බෑ. ලැබුණු ලාභයන් ඒ විදිහට ලැබෙන්නේ නැහැ. ඉතින් මේක ලෝක වසංගත තත්ත්වයක්, ඒ ලෝක අර්බුදයක්. මේ තත්ත්වය හමුවේ අපි දියුණු වෙමින් පවතින සහ අපිට අනිකුත් රටවල ගුවන් ක්ෂේත්‍රය ගත්තාම සහ අනිකුත් රටවල තියෙන පහසුකම් එක ගත්තාම අපි තාම ඒ තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ කියන්නේ අපි කියන්නේ දියුණු වෙමින් පවතිනවා. මේ සියලු අභියෝග හමුවේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්නට එහෙම නැත්නම් මේ තියෙන ආර්ථික අවධානයෙන් මිදෙන්නට ආයතනයක් විදිහට ඔබතුමන්ලට ඇති කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් මම කැමති මේ මොහොතේ ඒ පිළිබඳව දැනගන්නට. ඇත්ත වශයෙන්ම දැන් බලනකොට අපිට අපේ ආයතනයේ මාර්තු මාසයේ ඇමරිකන් ඩොලර් 13ක් එන්න තිබිච්ච ආදායම අපිට නැතුණා. අප්‍රේල් මාසයේ ඇමරිකන් ඩොලර් 23000 මිලියන 23ක් නැතුණා අපේ එන්න තිබිච්ච ආයතනයෙන්. ඉතින් මේ වගේ මම දන්නවා ගුවන් යානයන් වලට මිලියන 550ක විතර මේ පාඩුවක් තියෙනවා මේ වෙනකොට. ඉතින් මේක කොච්චර දුරට යයිද කියන අපිට කියන්න බෑ. අපි බලනකොට වෙන රට වලින් බලනකොට අපි බැලුවොත් ලෝකේ බැලුවොත් බිලියන 650ටත් වැඩි ගානක් ගිහින් තියෙන්නේ. තාම මේක පිළියමක් නැහැ මේකට. අපිට මේකට අර වැක්සිනේෂන් එකක් එනකන් අපිට මං හිතන්නේ 100%ක් මේක හරියයි කියලා. මොකද අපිට මේක ගේනව නම් මාර්තු මාසයේ පළවෙනිදා ඉස්සර තිබිච්ච තත්ත්වයට ගේනව නම් මේක ඉස්සර සම්පූර්ණයෙන් නැති වෙන්න ඕනේ මේක. එහෙම නැත්තම් මේ අපිට ඉදිරියේ ගමන් යන එක හුඟක් බොහොම අපහසු වෙනවා. ස්පෙෂල් මේ විශේෂයෙන්ම මේක මේ ඒවියේෂන් මේ අපේ කර්මාන්තයට බොහොම පාඩුවක් වෙයි කියලා ඉදිරියට මම හිතන්නේ. ඉතින් අපි කරනවා නම් යම් කිසි දෙයක් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවකින් වෙනුවෙන් මම හිතන්නේ අපි ගුවන් ගමන් පටන් ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් එක මේ මාකට්ස් තියෙනවා එක ඒරියාස් වලින් බලන්න පුළුවන් මගින් ගේන්න. මම හිතනවා ඉන්දියාව මේක හොඳ තැනක් වෙයි කියලා ඉදිරියට. ඉන්දියාවේ අය ඉන්දියන් කට්ටිය ලංකාවට එනවා හුඟක් හේතු උඩ බිස්නස් වලට එනවා.
ඒ වගේම මත්පැන් ගෙනියන්න එනවා. ඒ වගේ තියෙනවා. ඒ වගේම ලෝකේ ඉන්නවා හුඟක් ඔය නෑදෑයෝ සහෝදරයෝ බලන්න ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට එන්න ඕනේ සහෝදරයෝ බලන්න එන්න ඕනේ. මගුල් නම් මේ දවස්වල නැහැ. ඒ නැතත් ඉදිරියට ඒව තියෙයි. ඒ කට්ටිය එන්න ඕනේ. මරණ වලට එන්න ඕනේ. ඔය ඉඩම් නඩු වලට එන්න ඕනේ. අන්න එතන ඉන්නවා ලොකු සංඛ්‍යාවක්. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇමරිකාවේ ඉන්නවා ලක්ෂ 7ක් විතර. 7ක් විතර ඉන්නවා ලාංකිකයෝ. ඉතින් 107ක් 5ක් 7ක් විතර ඒ කාලේ ලංකාවට ආව අවුදුපත. ඉතින් ඒකෙන් 1 භාගයක් අඩු වුණත් 3ක් ගත්තත් ඒත් සාමාන්‍ය තරමක් ඉන්නවා ලංකාවට ඉන්න. ඒ වගේම මුළු ලෝකෙම ගත්තොත් අන්නේ ඒ මාකට් තමයි අපි දැනට සම්බන්ධ කරන්න අවශ්‍ය කියලා මම හිතනවා. අපේ විදේශ විනිමය ගෙන්න ගන්න. ඔබතුමාට මේ අත්දැකීම් සහිතයි ජාත්‍යන්තර අත්දැකීම් සහිතව මම හිතනවා ඔබතුමා ඒ අවශ්‍ය කරන කාර්යභාරය මේ වෙද්දී සකස් කරගෙන වැඩ කටයුතු සිදු කරાવી කියලා. මම කැමති අපේ අවසන් විනාඩි කිහිපය ගත වෙන නිසා යලිත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් වෙත යොමු වන්නට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යන ගමන සඳහා ගුවන් ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් මේ අපි ගත්තොත් සිවිල් ගුවන් සේවා අධිකාරියටත් සුවිශේෂී සහ සුවිශාල කාර්යභාරයක් තිබෙනවා. දැන් මේ කර්මාන්තය ඉහළට ඔසවමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් කරන්නට ඔබතුමන්ලාට තිබෙන වැඩපිළිවෙල මොකද මම කෙලින්ම මේ ඔබතුමන්ට ප්‍රශ්නයක් යොමු කරන දැන් අපේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගියාම අපි පුංචි කාලේ අපේ පවුලේ උදවිය ගුවන් තොටුපළෙන් ඇරලවන්නට එහෙම නැත්නම් වෙන රටකට යන්නට ඇරලවන්නට ගිය ඒ දර්ශනයමයි තාම දකින්නේ. මම දැන් කියන්නේ මේ දශක 3ක් විතර. ඔබතුමන්ලාට ඉදිරියේදී කොහොමද මේ තත්ත්වය වෙනස් කරමින් අපේ රටේ ආර්ථිකය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්න තියෙන සැලසුම. මට සුදුසුකම් මතක් කරන්න මේ අවස්ථාවේ මම කැමතියි කියන්නේ මට අපේ ගරු ප්‍රසන්න රන්තුන් ඇමතිතුමාගෙන් ලැබෙන දායකත්වය බොහොම අගය කරන මම මේ දවස්වල එතුමා දවස්පතා වගේ කතා කරලා මාත් එක්ක අහනවා කොහොමද ආයතනය දුවන්නේ මොනවද අවශ්‍ය ඒ දෙන උපදෙස් මම බොහොම අගය කරනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම අපේ ආයතනයටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ ස්ටාෆ් එකට. මේ අපි දකින්නෙත් අමාත්‍යතුමන් ගුවන් තොටුපළට පැමිණ ඒ අවශ්‍ය කටයුතු නිරීක්ෂණය කරන ආකාරය ඔබතුමන්ලා සමග අපි අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි පැහැදිලි කරමු මේ අවසන් විනාඩි කිහිපෙදී කොහොමද සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් කරා යන ගමන සඳහා ඔබතුමන්ලා ලබා දෙන්නට සූදානම් වෙන දායකත්වය. අපි මං හිතන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක ලෝකෙම ජාත්‍යන්තර වශයෙන් ගත්තාම 2019 දෙසැම්බර් මාසය වෙනකොට ලොකු ඩිමාන්ඩ් එකක් තිබිච්ච එහෙම නැත්නම් අවශ්‍යතාවයක් තිබිච්ච ඉන්ඩස්ට්‍රි එකක් ලෝකේ. ඒ කියන්නේ ගුවන් මගීන් මම හිතන්නේ ඊට ඉස්සර ඊට අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා බැලුවාම two folds වලින් දෙගුණකින් තුන්ගුණයකින් විතර වැඩි වුණා. ඒකේ හින්දා තමයි මෙච්චර මේ ගුවන් සමාගම් ලෝකෙ පුරා ඇති වෙලා තියෙන්නේ. දැන් එමිරේට්ස් ගුවන් සමාගම අපි ළඟින් ගත්තොත් ඉන්දියාවේ තියෙනවා ගුවන් සමාගමක් ඉන්ඩිගෝ කියලා. ඒ වගේ ගුවන් සමාගම් ප්ලේන් 10ක් තිබිච්ච එක දැන් 200කට විතර ගිහිල්ලා තියෙනවා මේ පහුගිය වකවානුව තුල. ඉතින් අද ඒ තත්ත්වය අනුව ගියා නම් අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මුළු ඉන්ඩස්ට්‍රි එකකට මම කියන්නේ මේ ලංකාවට විතරක් නෙමෙයි ඒවට අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබා ගැනීම. ඕක තමයි අපේ සිවිල් ගුවන් සේවා අධිකාරිය එකක් බලාගෙන ඇවිල්ලා තියෙන්නේ පුළුවන් තරම් ලංකාවේ පුහුණු පාසල් වලින් ඒ අවශ්‍ය පුහුණුතාවයේ ගුවන් නියමුවන්ට ගුවන් සේවිකාවන්ට සේවකීන්ට ඊට අමතරව එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලාට ඒ ඔක්කොම උදවියට පුළුවන් තරම් මෙහින් පුහුණු කළා අපේ ගරු ජනාධිපතිතුමත් එක වෙලාවක කිව්වා පුළුවන් තරම් අපි ඒ වගේ ක්වොලිෆයිඩ් උදවිය මේ රටින් පිටරටවල් වලට යවන්න. ඔව්. ඒ කියන්නේ පුහුණු සහ ඉහළ වැටුප් තලයකට යා හැකි ශ්‍රමිකයන් අපි පිටරටවල් වලට යවන්න. අන්න හරි. මොකද ඒකෙන් අපිට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් රටක් හැටියට. මොකද අපි කල්පනා කරලා බැලුවොත් මේ වෙලාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන එක්තරා නියමිත ගුවන් යාන ප්‍රමාණයක් පමණයි. ඒතර මමත් දැන් මේ රක්ෂාව ගන්න ඉස්සෙල්ලා මම වැඩ කරේ පිටරටක. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ මම සැරින් සැරේ පිටරටවල් වල වැඩ කරා. ඉතින් එතකොට මම පිටරටක ඉන්නකොට එකක් මගේ පඩිය විදේශ විනිමයක් හැටියට ලංකාවට එනවා. ඒ එක්කම විදේශ ආදායමක් හැටියට ඒ එක්කම මෙහි තව තරුණ දරුවෙකුට අවස්ථාවක් ලැබෙනවා රැකියාවක්. ඉතින් ඕක තමයි අපේ වෙන්න ඕන ඉදිරියට වෙන්න ඕන ෆුට් ප්‍රින්ට් එක. ඕක මත තමයි අපි කටයුතු කරගෙන යන්න ඕන. නමුත් මේ COVID-19 වසංගතය නිසා ලොකු පසුබැසීමක් වෙලා තියෙනවා ගුවන් මේ සභාපතිතුමා කිව්වා වගේ ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේම මුළු ක්ෂේත්‍රේම ඒ වුණාට
මම මේක නිකන් සාමාන්‍ය විදිහට කියන්නම්. මේක නිකන් අර වුහාන් වල මේ ලෙඩේ ඇති වෙනකොට ඒක නිකන් බලාකුලක් හැදුනා වගේ. ඒ වෙලාවේ එක එක රටවල් එක එක තීරණ ගත්තා. සමහර රටවල් එච්චර ප්‍රවේශම් වුණේ නැහැ. අපේ රට ප්‍රවේශම් වුණා. ඉතින් අපි මේ තත්ත්වෙන් බේරගත්තා. ඊළඟට දැන් වැස්ස වහින්න පටන් අරගෙන තියෙන්නේ මොකද ඒ වසංගතය ලංකාවටත් ආවා. මේ වසංගතය කොයි වෙලේ හරි ඉවර වෙනවා. ඒ ඉවර වෙන වෙලාවේ අනිවාර්යෙන් ගම් වතුරක් එනවනේ. අන්න ඒකට තමයි අපි ලෑස්ති වෙන්න ඕන. ඒක කොයි අතට හරව ගන්න එක අපේ දක්ෂකම. ඒක පොසිටිව් කරගන්නත් පුළුවන්, නෙගටිව් කරගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒකට තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒකට ක්‍රියාපටිපාකට අපි දෛනිකව දැන් මට සතුටුවෙන් ආඩම්බරෙන් මේ සතුටෙන් කියන්න පුළුවන් ඊයේත් එක්තරා පුද්ගලික කම්පැනි එකකින් ආවා. ඇවිල්ලා මාත් එක්ක කතා කරා අලුතෙන් යාලට EOC එකක් ගන්න. මොකද මේ කාගෝ ඔපරේෂන්ස් පටන් ගන්නවා. මේ වෙලාවේ මුළු ලෝකෙම පැසෙන්ජර් මගින් ගෙනෙන ගුවන් යානා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ගුවන් මලු එහෙම නැත්නම් ගුවන් එයා කාගෝ කියන එක අරගෙන යන තමයි යාලා කටයුතු කරගෙන යන්නේ. ඒකෙන් අඩුම ගානේ ගුවන් සමාගම් වල තියෙන මේ වෙලාවේ වෙන අලාභය අවම කරගන්න. ඉතින් මට සුළු දෙයක් කියන්න තියෙනවා. මම එන්නේ හිටියේ වෙලාව අවසන් වෙන්න ඉස්සෙල්ලා. දැන් මේ අවස්ථාවේදී දහස් ගණන් ශ්‍රී ලංකකයන් මුළු ලෝකෙම අපේ රට එන්න පොර කරනවා දැන්. දහස් ගණන් මම දන්නවා ඩුබායි වල කුවේට් වල දහස් ගණන් මට කියන්නේ ඇයි මේ මෙච්චර මේ ශ්‍රී ලංකකින් එන්න බලාපොරොත්තු වෙන්නේ. මේ හේතුව වෙලා අපේ අතිගරු ජනාධිපතිතුමා ගත්තු වැඩපිළිවෙල හන්දයි මේක සිද්ධ වුනේ. මේ අපි යන මාර්ගයේ හන්දයි මේ සියලු ජනතාවම ලංකාවට එන්න බලාපොරොත්තු වෙන කියලා මම කියනවා. එහෙම නැත්තම් මම හිතන්නේ මේ අවස්ථාවේ අපි නරක තැනක හිටියනම් මේ දහස් ගණන් අපේ රට එන්න පොරකයි කියලා මම හිතන්නේ. ඉතින් අපි අතරින් අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හොඳයි අධ්‍යක්ෂ ජනරාල්තුමනි, එහෙමනම් අපිට ලැබිලා තිබුණු කාල වේලාව අවසන්. අපිට මීට වඩා පැහැදිලි කරන්න කාරණා ඇති ඔබතුමන්ටත් බොහෝ විට අපි යලිත් දවසක මේ සිවිල් ගුවන් සේවා අධිකාරිය, මොකද මේ සංගවුණු කාර්යභාරයන් හැබැයි ජනතාව දැනගත යුතුයි. මොකද ඒ සුවිශාල කාර්යභාරයන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසාමයි 7 වෙනි පැය සාකච්ඡාවේ ඔබතුමන්ලාට මේ ඉඩකඩ ලැබුණේ. අපේ ආරාධනාව පිළිගත්තාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගරු සභාපති උපුල් ධර්මදාස මහත්මයාට. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමියා බේවික්‍රම මහත්මයාට අපේ ආරාධනාව පිළිගන්නට. එhmenan යලි නැගිටින රට සඳහා ඔබේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න රටේ සියලු දෙනා එවිට සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමන ශක්තිමත් කරන්නට දායක වුණු පුද්ගලයන් බවට පත් වේවි. එය ඔබටයි තිබෙන්නේ. මොකද තනි පුද්ගලයා වගකීම ඉෂ්ට කරාම අපිට ආයාසයකින් තොරවම මුළු මහත් සමාජයම ඒ කටයුත්තට දායක කරගන්න පුළුවන්. එමනම් හමු යමු 7 වෙනි පැය සාකච්ඡාවෙන් ඊයලෙන්.